පුතේ එහෙනම් අංක 3 මේ විදිහට ලියා ගන්න. අංක 3. කියන්නේ වෘත්තයක සමීකරණයේ කොට නගන තුන්වෙනි ආකාරය. කේන්ද්‍රය ඍණ g, ඍණ f. කේන්ද්‍රය ඍණ g, ඍණ f. හා අරය r වෘත්තයේ සාධාරණ සමීකරණය ගොඩනැගීම. වෘත්තයේ සාධාරණ සමීකරණය ගොඩනැගීම. හරි. දැන් මේ තුන්වෙනි ආකාරයට අපිට ගත්තාම කේන්ද්‍රයේ ඛණ්ඩාංක විදිහට සංකේත දෙකක් භාවිතා කළා. එකක් ඍණ g, ඍණ f. අනිත් කාරණේ. එතකොට ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි සර් මේ ඍණ කතාවක්ද මේ අපිට කෙලින්ම මේක ඉතින් හදන්න තිබ්බනේ g, f කියලා දාලා. එහෙම දාන්නේ නැතුව ඇයි මෙතනදී අපි ඍණ g, ඍණ f කියලා ගත්තේ කියලා පොඩි ප්‍රශ්නයක් ඔයාලට එන්න පුළුවන්. පැහැදිලිද? හරි. නමුත් දැන් අපි මේක ටිකක් සාකච්ඡා කරලා ඉවර වෙලා බලමු මොකද්ද මේකේ තියෙන රහස කියලා. ඇයි අපි මේක ඍණ g, ඍණ f විදිහටම ගත්තේ කියලා. පැහැදිලිද? ඒ විදිහට අපි බලලා ඊට පස්සේ මේ කොටසේ තවත් අධ්‍යයනයන්ට යනවා. හරි. දැන් එහෙනම් මගේ පුතාලා අංක 3 කියන කොටස ලියලා ඉවරයි. එහෙනම් මේ අංක 3 කියන කොටසට අදාළව ඒ සමීකරණය ලබා ගැනීම සිද්ධ කරගෙන යන්න. ඒ සමීකරණය ලබා ගත්තන් පස්සේ මම ඒකෙන් මේ වෘත්තය කියන පාඩමට ලොකු පිවිසීමක්, ලොකු පිම්මකට එනවා. හරි. සුළු කරමුකෝ. x ඍණ කේන්ද්‍රයේ x ඛණ්ඩාංකයේ වර්ගය ධන y ඍණ කේන්ද්‍රයේ y ඛණ්ඩාංකයේ වර්ගය සමානයි r වර්ගය. සුළු කරාම x ධන g ගේ වර්ගය ධන y ධන f ගේ වර්ගය සමානයි r වර්ගය. සුළු කරාම x වර්ගය ධන y වර්ගය ධන 2g x ධන 2f y ධන g වර්ගය ධන f වර්ගය ඍණ r වර්ගය සමානයි බිඳුව. එන්න දිග උත්තරයක් නේද පුතේ ආවා. හරි. කමන්නේ මෙතෙන් එනකල් ලියාගන්න. මෙතෙන් එනකන් හදාගන්නකො. මොකක්ද ආවේ? x වර්ගය ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන g වර්ගය ධන f වර්ගය ඍණ r වර්ගය සමානයි බිඳුවයි. මෙන්න මෙහෙම තමයි ආවේ. දැන් පුතේ මේකේ xy කියන්නේ විචල්්‍ය කියලා අපි කිව්වනේ. මතකද අර ආරම්භක වෘත්තයේ xy කියන්නේ විචල්්‍ය ලක්ෂණ. හැබැයි g කියන්නේ නියතයක්. එහෙනම් g වර්ගයේ නියතයක්. f කියන්නේ නියතයක්. ඒ කියන්නේ f වර්ගයත් නියතයක්. r කියන්නේ නියතයක්. ඒ කියන්නේ r වර්ගයත් නියතයක්. කොහොම බලපුවම මේ ප්‍රකාශනයේ මේ පද 7කින්ම මේ පද 3ක්ම නියත වෙලා තියෙනව නේද? මේ ප්‍රකාශනය තුල පද 7ක් තියෙන කතාව ඇත්ත. නමුත් මේ පද 7 තුන තියෙනවා නියත පදයන් 3ක්. එහෙනම් මට පොදුවේ මේ නියත පදයන් 3ම හඳුන්වන්න තනි නියතයක් දාන්න බැරිද? පුළුවන්. නියත පදයන් 3ක් තියෙන තැනට ඒ නියත පදයන් 3ම හඳුන්වන්න තනි නියතයක් දාන්න පුළුවන්. ඒ නිසා මම මේ තනි නියතයට සංකේතයක් දානවා c කියලා. මෙන්න මේ නියත පදයන් 3ම හඳුන්වන්න තනි නියතයක් දානවා c කියලා. එහෙනම් මේ පදයන් 3ම හඳුන්වන්න තනි නියතයක් c කියලා දාපුවම ආංගර අවශ්‍යතා තෘප්ත කරන වෘත්තයේ සමීකරණය x වර්ගය ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව කියලා ගන්න පුළුවන්. මොකද්ද අපිට දැන් ආපු ලස්සන සුන්දර සමීකරණය? අපිට ලස්සන සුන්දර සමීකරණයක් ආවා. x වර්ගය ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව කියලා. මේක තමා පුතේ එහෙනම් වෘත්තයක සාධාරණ සමීකරණය කියලා
අපි මේ පාඩම ඉස්සරහට අධ්‍යයනය කරගෙන යන්නේ. මතකද සරල රේඛාව කියන පාඩමේ සරල රේඛාවට සාධාරණ සමීකරණයක් තිබ්බා. මොකද්ද සරල රේඛාව පාඩමේ සරල රේඛාවට තිබ්බ සාධාරණ සමීකරණය? ax ධන by ධන c සමානයි බිඳුව. උසස් පෙළ මට්ටමේදී එහෙනම් සරල රේඛාවක සාධාරණ සමීකරණය ax ධන by ධන c සමානයි බිඳුව. ඒ වගේ පුතේ වෘත්තයක සාධාරණ සමීකරණය කියලා මින් ඉදිරියට අපි සාකච්ඡා කරගෙන යන්නේ x වර්ගය ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව කියන එක. පැහැදිලිද මේ කතාව? එහෙනම් අපි මෙතනදී වෘත්තයක සාධාරණ සමීකරණය කියලා යමක් අධ්‍යයනය කරනවා නම් යමක් කතා කරනවා නම් ආන් ඒ වෘත්තයේ සාධාරණ සමීකරණය x වර්ගය ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව. මෙහෙම වෘත්තයේ සාධාරණ සමීකරණය ලිව්වහම මේ සමීකරණය තුල කතා දෙකක් අන්තර්ගත වෙනවා. ඒ එක කතාවක් තමා මේ සමීකරණය භාවිතයෙන් පුතේ අපිට කේන්ද්‍රය හොයන්න පුළුවන්. එහෙනම් කේන්ද්‍රය මොකක් වෙනවද? ඍණ g, ඍණ f වෙනවා. අරය හොයන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් මේ වෘත්තයේ අරය r. පැහැදිලිද? එහෙනම් මේ වෘත්තයක සාධාරණ සමීකරණය මේ ආකාරයි නම් මෙයා භාවිතා කරලා අපිට කේන්ද්‍රය හොයන්න පුළුවන් වෙන්නත් ඕනේ. අරය හොයන්න පුළුවන් වෙන්නත් ඕනේ. නැත්නම් වැඩක් නැහැනේ. එහෙනම් කේන්ද්‍රය විදිහට ගත්තේ g, f නෙමෙයි ඍණ g, ඍණ f කියන එක මතක තියාගන්න ඕනේ. එතකොට මගේ පුතේ මට කියන්න මේ පදයන් තුල g තියෙන්නේ මේකේ නේද? එහෙනම් මෙතන 2gx නම් තියෙන්නේ ඒ 2gx කියන කොටස භාවිතයෙන් ඍණ g හොයන්න ඕනේ. මෙතන 2fy නම් තියෙන්නේ ඒ 2fy කියන කොටස භාවිතයෙන් ඍණ f හොයන්න ඕනේ. එතකොට මේ 2gx කොටසෙන් ඍණ g 2fy කොටසෙන් ඍණ f හෙව්වොත් ආන් ඒ ටික අදාළයි කේන්ද්‍රයට. ඊළඟට මේ c කියන කෙනා තුල අන්තර්ගත වෙනවා පද තුනක්. මොනවද මේ c කියන කෙනා තුල අන්තර්ගත වෙන පද තුන? g වර්ගය ධන f වර්ගය ඍණ r වර්ගය. ආන් එකෙන් r තනි කරගත්තා නම් ඒක සමාන වෙනවා කාටද? අරයට. පැහැදිලිද? එහෙනම් පුතේ මෙතෙන් දෙනකන් ලියා ගන්න. මෙතෙන් දෙනකන් ලියාගෙන අපි තව දුරටත් මේක තේරුම් ගන්නවා. මෙතෙන් දෙනකන් ලියා ගත්තා නම් හොඳටම ඇති. මේ ටික මම ඉස්සරහට පැහැදිලි කරනවා. මෙහෙම ලියා ගත්තට කමකුත් නැහැ. අර මම ඊතල දාලා ලියලා තිබ්බ ටික ලියා ගත්තට කමකුත් නැහැ. මට මොකද මේ ටික ඕන වෙන නිසා මෙතනින් එහා බෝඩ් එක ඕන වෙන ටික තමයි මම මකලා දැම්මේ. හරි. මෙතනින් පස්සේ ලියන්න. මෙලෙස ලබා ගත්තේ වෘත්තයක සාධාරණ සමීකරණය වේ. මෙලෙස ලබා ගත්තේ වෘත්තයක සාධාරණ සමීකරණය වේ. හරිද? මෙම සාධාරණ සමීකරණයේ භාවිතයෙන් වෘත්තයේ කේන්ද්‍රයද වෘත්තයේ අරයද සෙවිය හැකි වේ. වෘත්තයේ කේන්ද්‍රයද වෘත්තයේ අරයද සෙවිය හැක වේ. තවද වෘත්තයක සමීකරණයේ විශේෂ ලක්ෂණයන්ද මෙයින් හඳුනා ගැනීමට හැකිය. කාරණේ තේරුණාද? හරි. දැන් බලන්න මම කියපු කතාව වෘත්තයක සමීකරණය ගත්තොත් කලින් ඉඳන් මං කියාගෙන ඔයාලට x වර්ගයේ පදක් තියෙනවා y වර්ගයේ පදක් තියෙනවා කියලා. ඒක මතකද කිව්වා? හරි. නමුත් මං තවදුරටත් මේක තේරුම් කරා. මට ඕනනම් මේ සමීකරණයම දෙකෙන් වැඩි කරන්න බැයිද? මට ඕනනම් මේ සමීකරණයම දෙකෙන් වැඩි කරයි. එතකොට ලැබෙනවා 2x වර්ගය ධන 2y වර්ගය ධන 4gx ධන 4fy ධන
2ක් c සමානයි බිඳුව වගේ කතාවක්. නේද මගේ පුතේ? පැහැදිලිද කතාව? හොඳටම තේරුණාද? එතකොට මේක දෙකෙන් වැඩි කරාම නේද මේක ලැබෙන්නේ. දැන් මේ ටික මෙහෙම සිද්ධ වුණාම ඔයාලා මට කියන්න මේකෙන් අපි ගන්න නිගමනයන් මොනවද? දැන් මේ අපි කතා කරන්න යන්නේ වෘත්තයක තියෙන විශේෂ ලක්ෂණයක් කියලා. ලියා ගන්නකො යටින් යටට. වෘත්තයක සමීකරණේ x වර්ග y වර්ග පදයන් අන්තර්ගත වේ. වෘත්තයක සමීකරණේ x වර්ග y වර්ග පදයන් අන්තර්ගත වේ. තවද ඒවායේ සංගුණකයන් එකිනෙකට සමාන වේ. එකිනෙකට සමාන වේ. ඒ කියන්නේ පුතා දැන් මේ වෙලාවේදී x වර්ග පද y වර්ග පද තියෙනවා, මෙතනත් x වර්ග පද y වර්ග පද තියෙනවා. මෙයාගේ සංගුණකයේ එක නම් මෙයාගේ සංගුණකයත් එක වෙන්න ඕනේ. මෙයාගේ සංගුණකයේ දෙක නම් මෙයාගේ සංගුණකයත් දෙක වෙන්න ඕනේ. ඒ කියන්නේ වෘත්තයක සමීකරණයේ ලක්ෂණයක් තමයි x වර්ගයේ පද හා y වර්ගයේ පද තිබීම හා ඒවායේ සංගුණකයන් එකිනෙකට සමාන වීම. තේරුණාද? බැරි වෙලාවත් මේකේ 2x වර්ගයේ ධන y වර්ගයේ වගේ එකක් පැවතුනොත් ඒක වෘත්තයක සමීකරණයක් වෙන්නේ නැහැ කියන එක තමයි මේ කිව්වේ. පැහැදිලිද? x වර්ගයේ පද y වර්ගයේ පද තියෙන්න ඕන එකක් විතරක් නෙමෙයි පුතා. අනිවාර්යයෙන්ම ඒවායේ සංගුණකයන්ද සමාන වෙන්න ඕනේ. කතාව නිරවුල්ද? හොඳටම තේරුණාද? හරි. යට රූලේ xy ගුණිත පදයන් හෝ xy ගුණිත පදයන් නැත්නම් x වර්ග y වර්ග ගුණිත පදයන් ආකාරයේ පදයන් නොතිබිය යුතුය. එහෙනම් හොඳට තේරුම් ගන්න x වර්ගයේ පද y වර්ගයේ පද x පද y පද තිබුණාට කමක් නැහැ මගේ පුතේ. xy ගුණිත පදයන් x වර්ග y වර්ග ආදී ගුණිත පදයන් කවදාවත් මේ වෘත්තයක සමීකරණේ තියෙන්නේ නැහැ කියන එකයි මේ කිව්වේ. පැහැදිලිද? ඔන්න හොඳට මේ එකින් එක විස්තර කරගෙන යනවා. තවත් ඊළඟ එක යට රූලේ. එහෙනම් වෘත්තයේ කේන්ද්‍රය අපි හොයමු. වෘත්තයේ කේන්ද්‍රය. එහෙනම් දැන් මේ අපි කතා කරන්න යන්නේ වෘත්තයේ කේන්ද්‍රය ගැන. ඔයාලට මම කිව්වා මේ වෘත්තයේ කේන්ද්‍රයේ ඛණ්ඩාංක ඍණ g, ඍණ f වෙනවා. එහෙනම් මේ වෘත්තයේ කේන්ද්‍රයේ ඛණ්ඩාංක ඍණ g, ඍණ f වෙනවා. දැන් මම කියන්න යන්නේ මේ ඍණ g, ඍණ f ලබා ගන්නේ කොහොමද කියලා. ඔන්න බලන්න. x-හි සංගුණකය කියලා ලිව්වා. x-හි සංගුණකය කියන එකේ තේරුම මොකක්ද? x පදයේ සංගුණකය. මෙතන x පදයේ සංගුණකය මොකක්ද? 2g. 2g කියන කෙනා දෙකෙන් බෙදුවා. එතකොට ඉතුරු වෙන්නේ මොකක්ද? g. හැබැයි කේන්ද්‍රයේ ඛණ්ඩාංකය ඍණ gද gද? g නේද? නෑ ඍණ g. මෙතනින් ආවේ g උනාට කේන්ද්‍රයේ ඛණ්ඩාංකය ඍණ g නිසා මේක වැඩි කරන්න ඕනේ ඍණෙන්. එහෙනම් මට කියන්න වෘත්තයේ සමීකරණයේ භාවිතයෙන් කේන්ද්‍රයේ x ඛණ්ඩාංකය හොයන්න කොහොමද? x වල සංගුණකයේ දෙකෙන් බෙදනවා. ඒකම වැඩි කරනවා ඍණෙන්. ඔය විදිහටම ඍණ f හෙව්වා නම් කේන්ද්‍රයේ y ඛණ්ඩාංකය නේද? ඍණ f හොයන්නේ කොහොමද? y හි සංගුණකය ගන්නවා. y වල සංගුණකය මොකද්ද පුතේ? 2f. ඕක දෙකෙන් බෙදනවා. ඕක දෙකෙන් බෙදුවම ලැබෙන්නේ මොකද්ද? f. ඒක ඍණෙන් වැඩි කරනවා. ඒක ඍණෙන් වැඩි කරාම ලැබෙන්නේ මොකද්ද? ඍණ f. එහෙනම් මේ ප්‍රකාශනය භාවිතයෙන් පුතේ අපිට වෘත්තයේ කේන්ද්‍රයේ ඛණ්ඩාංක හොයන්න පුළුවන්. වෘත්තයේ කේන්ද්‍රයේ ඛණ්ඩාංක කියන්නේ ඍණ g, ඍණ f. ඍණ g, ඍණ f ලබා ගන්නේ කොහොමද? x සංගුණකයේ දෙකෙන් බෙදලා ඍණෙන් වැඩි කරනවා.
වයිහි සංගුණකයේ දෙකෙන් බෙදලා ඍණෙන් වැඩි කරනවා. පැහැදිලිද? එහෙනම් මේ ටිකත් ඔයාලා ලියා ගන්න. මේ අපි කතා කළේ වෘත්තයේ ලක්ෂණයන්, ඒ කියන්නේ වෘත්තයේ සමීකරණයේ ලක්ෂණයන් සහ ඊට අමතරව වෘත්තයේ කේන්ද්‍රය හොයන හැටි. කතාව පැහැදිලිද? හරි. මේ ටික ලියලා ඉවරනම් පස්සේ එහෙනම් අපි ඊළඟට අධ්‍යයනය කරන්න යනවා වෘත්තයේ අරය හොයන හැටි. එහෙනම් මේ වෘත්තයේ සමීකරණයේ භාවිතයෙන් ඊළඟට ලබා ගන්න පුළුවන් ලක්ෂණය තමයි වෘත්තයේ අරය. හොඳට තේරුම් ගන්න. වෘත්තයේ අරය. ඔයාට මතකද වෘත්තයේ අරයට දාපු සංකේතය R. දැන් R නේද හොයන්න ඕනේ. පුතේ මේ C කියන කෙනා වෙනුවට අපි දැම්මා මතකද? G වර්ගය ධන F වර්ගය ඍණ R වර්ගය. ඒ කියන්නේ මේ සමීකරණයේ ගොඩනගද්දී නියත පද තුනක් තිබ්බා G වර්ගය ධන F වර්ගය ඍණ R කියලා. උන්දේ වෙනුවට C දැම්මා. එහෙනම් මට මේකෙන් R වර්ගය තනි කර හැකි. G වර්ගය දන්න එකක් F වර්ගය දන්න එකක් ඍණ C. එහෙනම් මේකෙන් R තනි කර හැකි G වර්ගය දන F වර්ගය ඍණ C ගේ වර්ගමූලය කියලා. පුතේ වර්ගමූලය ගද්දි ධන හෝ ඍණ දෙකක් සලකනවානේ. හැබැයි අරය කියන්නේ සදා ධන උත්තරයක් නිසා වර්ගමූලය ගද්දි මෙතනදී අපි සලකන්නේ ධන උත්තරේ විතරයි. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න. G වර්ගය කියන්නේ ධන එකක්. ඇයි? මෙතන දෙකයි gx තියෙනවා. ඒකෙන් g කෙලින්ම ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ g. ඍණ g කියන්නේ කේන්ද්‍රයට අදාළ එක. මෙතන දෙකයි fy ඒකෙන් f ගන්න පුළුවන්. r හොයන්න ඕනේ. මේකෙන් r තනි කරන්න පුළුවන්. ඍණ c c වලගේ මෙතන තියෙනවා. එහෙනම් මේ ප්‍රකාශනයේ භාවිතයෙන් අරය සොයන්නත් පුළුවන්. එහෙනම් බලන්න පුතේ ඊළඟට මේ ටිකත් ලියා ගන්න. මේ ටික ලියාගත්තාම ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෘත්තයක සමීකරණයේ භාවිතයේ මොන සෙල්ලම්ද දාන්න පුළුවන් කියලා. මෙතනින් ලියාගෙන ඉවරුනම් පස්සේ පුතේ අපි තව කොටසක් මේ වෘත්තයේ සමීකරණයේ භාවිතයෙන්ම කරන්න පුළුවන් දේවල් අධ්‍යයනය කරගෙන යමු. හරි පුතේ. දැන් අපි එහෙනම් මෙන්න මේ කොටසට අදාළවත් උදාහරණයක් සාකච්ඡා කරලා බලනවා. මේ උදාහරණයක් නෙමෙයි උදාහරණ කීපයක් සාකච්ඡා කරනවා. දැන් මේ උදාහරණ සාකච්ඡා කරාම අර මම කලින් කියලා දුන්න සියල්ලම ඔයාලට මනාව තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා තමයි මේ උදාහරණ එකින් එක අපි විස්තර කරගෙන යන්නේ. හරි උදාහරණයක් ලියන්න පුතේ. x වර්ගය ධන y වර්ගය අපි පොඩි ඉලක්කම් ගමු. ඍණ 6යි x ධන 4යි y ඍණ 1 සමානයි බිඳුව. ඍණ 1 සමානයි බිඳුව. වෘත්තය සලකා නැත්නම් වෘත්තයේ සමීකරණය සලකා කේන්ද්‍රයේ ඛණ්ඩාංකත් අරයත් සොයන්න. කේන්ද්‍රයේ ඛණ්ඩාංකත් අරයත් සොයන්න. දැන් පුතේ මේ සමීකරණය සලකලා කේන්ද්‍රය හා අරය සොයන ප්‍රථම මූලධර්ම වලින් ආකාරයක් මං කලින් කියලා දුන්නා. මතකද ඒක? ඊට පස්සේ තමයි මෙන්න මේ සමීකරණය භාවිතා කරලා වෘත්තයේ අරයත් කේන්ද්‍රයේ ඛණ්ඩාංකයත් හොයන විදිහ මං විස්තර කරගෙන ගියේ. ටික පැහැදිලිද? හරි. දැන් x වර්ගයේ ධන y වර්ගයේ ඍණ 6x ධන 4y ඍණ 1 සමානයි බිඳුව නේද? පුතේ මම මෙන්න පළවෙනි විදිහට මේක හදනවා. x වර්ගය ධන y වර්ගය ඔහොම නේද තිබ්බේ? මම මොකද්ද කිව්වේ? y වර්ගය ලියන්නේ නැහැ. y වර්ගය ලියන්නේ නැතුව මෙතෙන්ට x පදයම ලියනවා ඍණ 6යි x. දැන් ඉඩ තිබ්බා. ඊළඟට ධන y වර්ගය ධන 4යි y. ඉඩ තිබ්බා ඍණ 1. තව පද දෙකක් මෙතෙන්ට අඩු වෙනවා සමානයි බිඳුවයි. මෙතෙන්ට දාන වර්ග පදය මොකද්ද? x වල සංගුණකය ඍණ 6යි දෙකෙන් බෙදලා වර්ග කරනවා. y වල සංගුණකය 4යි දෙකෙන් බෙදලා වර්ග කරනවා. මෙයා වර්ග වුණාම ධන 9ක් හැදෙනවා. ඒ නිසා ඍණ 9ක් දැම්මා. මෙයා වර්ග වුණාම 4ක් හැදෙනවා. ඒ නිසා ඍණ 4ක් දැම්මා. ඕක නේද කතාව? ඔය කතාව තුල මෙන්න මේ පද තුන හකුලවල ලිව්වහම x ඍණ 3 වර්ගය කියලා ගන්න පුළුවන්. ධන මේ පද තුන හකුලවුවම y ධන 2 වර්ගය කියලා ගන්න පුළුවන්. මෙතනින් එනවා ඍණ 14යි නේ. මෙතනින් එනවා කියද ඍණ
14යි. ඒ මෙතනින් ඍණ 1යි මෙතනින් ඔහොමනේ එන්නේ. ඍණ 14යි. මෙහා පැත්තට ගත්තාම ධන 14යි. කමන්න එහෙමද? සමානයි ධන 14යි. පැහැදිලිද? හරි. තව දුරටත් ලියමු. x ඍණ මෙතෙන් දෙන්න කීයද? ඔහොමද? නෑ. ඕක සාමාන්‍ය පරිදිම තියාගන්න පුළුවන්. කොහොමද? x ඍණ 3 වර්ගය නෙමේ x ඍණ 3 වර්ගය. මේක හැබැයි වෙනස් වෙනවා. ඒක කොහොමද? y ඍණ 2 වර්ගය. කොහොමනේ අපි ලියන්නේ? මේක කොහොමද? මූල 14 වර්ගය. ඔය පරිදි නේද ආවේ. එහෙම ලිව්වහම බලන්න මේක භාවිතයෙන් අපිට කේන්ද්‍රය හොයන්න පුළුවන්. කේන්ද්‍රයේ ඛණ්ඩාංක මොකද්ද? x ඛණ්ඩාංකය 3යි y ඛණ්ඩාංකය ඍණ 2යි. අරය මොකක්ද? අරය පුතේ එහෙනම් මූල 14යි. පැහැදිලිද? මම උත්සාහ කරේ මේක රවුම් උත්තරයක් දෙන්න. නමුත් රවුම් උත්තරයක් ආවේ නැහැ. කැත උත්තර අපිට කමක් නැහැ. අපිට ඕනේ ක්‍රමයේ ඉගෙන ගන්න විතරයි. හරි. කතාව පැහැදිලිද? එහෙනම් මෙන්න පළවෙනි ගානේ වෘත්තයේ කේන්ද්‍රය හා අරය සෙවීම අධ්‍යයනය කළා. මොන ආකාරයටද පුතේ? අර ප්‍රථම මූල ධර්ම භාවිතයෙන් ගැටලුව විසඳන විදිහට. දැන් මේ කොටස හදලා ඉවර වුණාන් පස්සේ මේ කොටසටම අපි අධ්‍යයනය කරන්න පුළුවන් අපි අර කලින් මේ ළඟදීම මේ මොහොතේම අධ්‍යයනය කරපු සමීකරණයේ භාවිතයෙන් විසඳන විදිය. හරි. මෙහෙට යමු එන්න. වෘත්තයේ සමීකරණය මොකද්ද? x වර්ගය ධන y වර්ගය ඍණ 6යි x ධන 4යි y ඍණ 1 සමානයි බිඳුව. පැහැදිලිද? පුතේ මට මේකේ කේන්ද්‍රය කියන එක අධ්‍යයනය කරන්න පුළුවන්. කේන්ද්‍රය කියන එක ආවේ මතකද? ඍණ g, ඍණ f කියලා. මේක ලබාගත් විදිහ මතකද? ඍණ වතාවක් x හි සංගුණකය ඍණ වතාවක් x හි සංගුණකය බෙදීම 2 කමා ඍණ වතාවක් f හි සංගුණකය බෙදීම 2 කියලා. ඔහොම නේද ආවේ? හරි. මේ ගාන දිහා බලද්දී ඔයාට තේරෙනවද? හරි. ඍණ ලකුණත් ලිව්වා, ඔන්න බෙදීමත් දෙකත් ලිව්වා. x හි සංගුණකය කීයද? ඔන්න ඍණ 6යි. මෙතන x වල සංගුණකය කීයද? ඍණ 6යි. පැහැදිලිද පුතේ? කමාවක් ඍණ ඔන්න බෙදීම 2. y වල සංගුණකය කීයද? 4යි. දැන් මේ සමීකරණයට නේද ලියලා තියෙන්නේ? ඍණ වතාවක් x හි සංගුණකය බෙදීම 2යි ඍණ වතාවක් f හි සංගුණකය බෙදීම 2යි. මේක සුළු කරාම අපිට 3, ඍණ 2ක් කියලා කේන්ද්‍රයේ ඛණ්ඩාංක ගන්න පුළුවන්. එහෙනම් කේන්ද්‍රයේ ඛණ්ඩාංක 3, ඍණ 2ක්. අර කලින් ක්‍රමයේ කේන්ද්‍රයට ලැබෙන උත්තරම තමයි මේ වෙලාවේදීත් කේන්ද්‍රයට ලැබෙන්නේ. පැහැදිලිද? හරි. ඔතෙන් දෙනකන් ආවන් පස්සේ මම තව දෙයක් කියලා දෙන්න. මේ බලන්න. පුතේ මේ කොටස හරියටම සමානයි කාටද? 2gx ට. එහෙනම් 2gx කියන්නේ කවුද? ඍණ 6යි x කියන එක. පැහැදිලිද? මම තව විදිහක් මම මේ කියන්නේ. 2gx කියන්නේ ඍණ 6යි x කියන එක. එහෙනම් මට මේ x ට x කැපුණාම 2g සමානයි ඍණ 6යි. එහෙනම් g වල අගය ඍණ 3යි නේද? g වල අගය කීයද? ඍණ 3යි. බලන්න g වල අගය ඍණ 3යි නම් ඍණ g කාටද සමාන වෙන්නේ? ධන 3යි. ඍණ g කාටද සමාන වෙන්නේ? ධන 3යි. ඒ නිසා තමයි කේන්ද්‍රයේ x ඛණ්ඩාංකයේ ධන 3 වුනේ. තව විදිහකට පැහැදිලිනේ. හරි. ඊළඟට මෙන්න මේ කොටස ගන්න. ඒ කොටස කාටද සමාන? 2fy ට. එහෙනම් 2fy කියන කොටස සමාන 4y ට නේද? එහෙනම් 2f සමානයි 4යි. එහෙනම් f වලාගේ කීයද? 2යි. f වලාගේ 2යි නම් පුතේ ඍණ f වලාගේ කීයද? ඍණ 2යි. f වලාගේ 2යි නම් ඍණ f වලාගේ කීයද? ඍණ 2යි. එහෙනම් මෙතන කේන්ද්‍රයේ y ඛණ්ඩාංකය කියන්නේ ඍණ f නේ. හැබැයි මෙතන හොයාගත්ත ඍණ f වලාගේ ඍණ 2කට සමානයි කියලා. ඒ නිසා තමයි කේන්ද්‍රයේ y ඛණ්ඩාංකයේ ඍණ 2 වුනේ. තේරුණාද? හොඳට තේරුම් ගන්න. g වල අගය වෙන එකක්, ඍණ g වල අගය වෙන එකක්. g වල අගය නෙමේ කේන්ද්‍රයට අදාළ වෙන්නේ ඍණ g.
F වලාගේ වෙන එකක් ඍණ F වලාගේ වෙන එකක් කේන්ද්‍රයට අදාළ වෙන්නේ ඍණ F. පැහැදිලිද? ඔන්න ඒ විදිහට තමයි මේ කොටස තේරුම් ගන්න ඕන වෙන්නේ. හරි. දැන් ඕකේ අවසාන කොටස බලමු. අරය. අරය. අරය කියන්නේ R. R හොයන්නේ කොහොමද? G වර්ගය ධන F වර්ගය ඍණ R වර්ගය සමානයි C කියන නියතේ තමයි යෙදුවේ. හැබැයි G වල අගය ඍණ 3යි ඍණ 3 වර්ග වුණාම 9යි පුතේ. F වලගේ 2යි 2 වර්ග වුණාම 4යි. ඍණ R වර්ගය සමානයි C. C කියන්නේ මෙන්න මේ සමීකරණයේ කෙලවරේම තියෙන නියතය. එහෙනම් මේ සමීකරණයේ කෙලවරේම තියෙන නියතය මොකක්ද? ඍණ 1යි. එහෙනම් ඒක සමාන වෙනවා ඍණ 1ට. හා මේක සුළු කරන්න 9යි 4යි 13යි. මෙහා එහාට ගියාම 14යි. R වර්ගය සමානයි 14යි. එහෙනම් R වල අගය සමානයි ධන මූල 14යි. ධන වල අගය විතරක් සලකන්න හේතුව අරය කියන්නේ ධන උත්තරයක් නිසා. පැහැදිලිද? එහෙනම් මේ පරිද්දෙන් පුතා ඔයාට සමීකරණයේ දැනුම භාවිතයෙන් කේන්ද්‍රය හොයන හැටිත් අරය හොයන හැටිත් අධ්‍යයනය කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ අධ්‍යයනය කරගෙන යද්දී G වලගේ දන්නේ නම් ඍණ G හොයන හැටි තේරුම් ගන්න පුළුවන්. F වලගේ දන්නේ නම් ඍණ F හොයන හැටි හොයන්නත් පුළුවන්. ඍණ G ඍණ F කියන්නේ කේන්ද්‍රයේ ඛණ්ඩාංක වෙනවා. මෙතනින් R වර්ගය උක්ත කරා ඒකෙන් අරය හොයන්නත් පුළුවන්. C වල අගය කියලා අපි අධ්‍යයනය කරා ආංගර සමීකරණයේ අවසානෙටම තියෙන නියත කොටස කියලා. අවසානෙට කතාව වැදගත් නැහැ. සමීකරණයේ යම් තැනක නියතයක් තියෙනවා නම් ඒක තමයි C කියලා අපිට තේරුම් ගන්න පුළුවන් පුතේ. බලන්න අර දැන් මේ වෘත්තයක සාධාරණ සමීකරණය අධ්‍යයනය කරලා අපි හදන පළවෙනි උදාහරණය අපි අර ප්‍රථම මූල ධර්ම ආකාරයටත් ගැලපුවා. මෙන්න මේ කොටසටත් ගැලපුවා. හැබැයි ඒක සියල්ලම තේරුම් ගැනීම ඔයා සතු යුතුයකමක් පුතේ. ඒකත් හොඳට තේරුම් ගන්න. හරි පුතේ. අපි ඊළඟ උදාහරණය සාකච්ඡා කරමු. දැන් මේවා කෙටියෙන් හැදුවට කමක් නැහැ. මම පැහැදිලි කරලා තියෙන්නේ. x වර්ගය ධන y වර්ගය ඍණ 3x ධන 4y ධන 5 සමානයි බිඳුව වෘත්තයේ ධන 5 සමානයි බිඳුව වෘත්තයේ කේන්ද්‍රයේ ඛණ්ඩාංකත් අරයත් සොයන්න කේන්ද්‍රයේ ඛණ්ඩාංකත් අරයත් සොයන්න කියලා තමයි මම ගාන ඉදිරිපත් කරන්නේ. දැන් මේක ලිව්ව ගමන් ඔයාලට තේරෙන්න ඕනේ පුතා මේක x වර්ගය ධන y වර්ගය ධන 2g x ධන 2fy ධන c සමානයි බිඳුව ආකාරයේ සමීකරණයක් කියලා. එහෙනම් මේ මොකද්ද අපිට දීලා තියෙන්නේ? x වර්ගය ධන y වර්ගය ධන 2g x ධන 2fy ධන c සමානයි බිඳුව ආකාරයේ සමීකරණ. එතකොට මෙන්න මෙයාගේ 2g x කියන සමස්ත කොටස නේද ඍණ 3යි x ට සමාන වෙන්නේ. ඒ කියන්නේ 2g කියන කොටස සමාන වෙනවා ඍණ 3ට. එහෙනම් g වල අගය සමානයි ඍණ 3 බෙදීම 2යි. ඒ කියන්නේ ඍණ g වල අගය සමානයි 3 බෙදීම 2යි. ඍණ g වල අගය 3 බෙදීම 2යි නම් ඔන්න කේන්ද්‍රයේ x ඛණ්ඩාංකය හොයාගත්ත 3 බෙදීම 2යි. හරි. ඒ විදිහටම 2යි fy කියන කොටස නේද 4යි y ට සමාන වෙන්නේ පුතේ. එහෙනම් 2යි f වලගේ 4යි f වල අගය 2යි f වලගේ 2යි එහෙනම් ඍණ f වල අගය ඍණ 2යි. ඕක නේද තර්කය? එහෙනම් කේන්ද්‍රයේ y ඛණ්ඩාංකය ඍණ 2යි. එකවරම අපිට මේ සියල්ලම ලබා ගන්න පුළුවන්. ඒකෙන් අපිට කී හැකි එහෙනම් මෙන්න මේ වෘත්තයේ කේන්ද්‍රය පුතේ 3 බෙදීම 2, ඍණ 2යි කියලා. 3 බෙදීම 2, ඍණ 2යි කියලා. හරි. දැන් ඔය සමීකරණයේ දිහා බලාගෙන ඉන්නකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් පුතේ අරය. ඔයාට තේරුම් ගන්න පුළුවන් අරය. දැන් අරය ගැන කතා කරනකොට අරයේ සමීකරණයට අදාළ වෙනවනේ c. එහෙනම් මේ කියන්නේ c කියන්නේ නියතයක්. මේ ප්‍රකාශනයේ තියෙන එකම නියතයනේ c. එහෙනම් මෙතන c වලගේ 5යි. එහෙනම් මෙතන c වලගේ කීයද? 5යි. මොකද්ද සම්බන්ධතාවය? g වර්ගය ධන f වර්ගය ඍණ r වර්ගය සමානයි c ටනේ. g කියන්නේ කීයද? ඍණ 3 බෙදීම 2යි. වර්ග වුණාම 9 බෙදීම 4යි.
ඒ නිසා ඍණ g වර්ග කරත් ධන g වර්ග කරත් එකමයි. f වලාගේ 2යි වර්ග කරාම 4යි ඍණ r වර්ගය සමානයි c වලාගේ 5යි. ඔන්න ඔහොම වෙනව නේද? හරි. දැන් මේක සුළු කරාම මම වැදගත් දෙයක් කියලා දෙන්න යන්නේ. මේක සුළු කරන්න 9 බෙදීම 4 ධන 4 ඍණ 5 සමානයි r වර්ගය. පුතේ දැන් මෙහෙම සුළු කරගෙන යද්දි බැරි වෙලාවත් r වර්ගය කියන කෙනාට ඍණ උත්තරයක් ආවොත් r වර්ගය කියන කෙනාට ඍණ උත්තරයක් ආවොත් එතනින්ම ඒ ගාන වැරදි. ඇයි එතනින්ම ඒ ගාන වැරදෙන්නේ? කවදාවත් මොකක් වෙන්න බැරිද? r වර්ගය කියන අරේ වර්ගයේ ඍණ වෙන්න බෑ. ඒ කියන්නේ ඔයාලට මේ ගැටලුවේදී දීලා තියෙන වෘතයේ සමීකරණේ වැරදි වෘතයක සමීකරණය. පැහැදිලි නේද? ඒකත් හොඳට තේරුම් ගන්න. නමුත් දැන් මෙතනදී එහෙම වෙන්නේ නැහැ. මෙතනින් එන්නේ ඍණ 1යි. ඒ කියන්නේ r වර්ගය සමානයි මේක සුළු කරාම 5 බෙදීම 4ක් කියලා එනවා. එහෙනම් r වලාගේ ධන මූල 5 බෙදීම 2ක් කියලා ගන්න පුළුවන්. මම කියන්න ගියේ බැරි වෙලාවත් r වර්ගයට මේ ටික සුළු කරාම ඍණ උත්තරයක් ආවොත් ඒකේ තේරුම ඒ වෘත්තයේ සමීකරණේ වැරදි වෘත්තයක සමීකරණයක් කියන එක මෙතනදී හැම වෙන්නේ නැහැ. ওই ටික තේරුණාද? එහෙනම් අපි දෙවෙනි උදාහරණය ඉක්මනින්ම සාකච්ඡා කරා. ඒ දෙවෙනි උදාහරණයේදී අපි වෘත්තයේ කේන්ද්‍රයත් අරයත් සොයන එක සාකච්ඡා කළා. ඒ අවස්ථාවේදී ප්‍රමූල ධර්ම කියන එක අපි භාවිතයට ගත්තේ නෑ. මෙතනදී අපි භාවිතයට ගත්තේ පුතේ වෘත්තයේ සමීකරණය. එහෙනම් මේ කලේ අපි වෘත්තයේ සමීකරණය භාවිතා කරලා කේන්ද්‍රය හොයන හැටි අරය හොයන හැටි සාකච්ඡා කිරීම. හරි. පුතේ මේ ටික ලියා ගන්නකො. මේ ටික ලියාගෙන ඉවර වුණන් පස්සේ අපි තව උදාහරණයක් සාකච්ඡා කරමු. හැබැයි මේ සියල්ලම එකින් එකට සම්බන්ධයක් තියෙන ගණන්. ඒ නිසා ඔයා දක්ෂ වෙන්න ඕන මේ එක ගානක්වත් වැරදෙන්නේ නැතු විදිහට හරි විදිහට උත්තර ලබා ගන්න. මොකද මේ පාඩමේ ඉන්න මේ පාඩමේ ගැඹුරට යනකොට අහන ප්‍රශ්න මම කියලා දෙන ප්‍රශ්න සාකච්ඡා කරන ප්‍රශ්න අමාරු ඒවා. ආරම්භයේ සුන්දරයි. ඒක හැම පාඩමකම තියෙන දෙයක්. හැම පාඩමකම ආරම්භක කොටස සුන්දරයි. ඔය හරි ආසාවෙන් කරනවා. හැබැයි ආසාවෙන් කරලා ඊට පස්සේ gedara වැඩ, ඒ කියන්නේ මේ පාඩමට අදාළ අමතර ගණන් ගොඩාක් හදන්නේ නැති වුනහම මේ පාඩම ටික ටික නීරස වෙනවා. ඒක ඔයාට මේ පාඩමට උන දෙයක් නෙමේ. වැඩ කරන්න නැති දරුවන්ට අනිත් පාඩම් වල උනේත් ඔය දෙයම තමයි. හැබැයි මෙතනදී එහෙම කරගන්න එපා පුතේ. මෙතනදී එහෙම කරගන්නේ නැතුව ඊට වැඩිය මනා කැපවීමක් ඇතුව වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. තේරුණාද කියන කතාව? හරි. ඊළඟ උදාහරණය ලියන්නකෝ. මේ ගාන හදලා ඉවරලා ඊළඟ උදාහරණය. මට මතක හැටියට පුතේ තුන්වෙනි උදාහරණය නේද? හරි. මේම ලියන්න. 2යි x වර්ගය ධන 3යි y වර්ගය ධන 7යි x ඍණ 6යි y ධන 8 සමානයි බිඳුව. ඔන්න ලිව්වා. වෘත්තයේ කේන්ද්‍රයේ ඛණ්ඩාංකත් අරයත් සොයන්න. කේන්ද්‍රයේ ඛණ්ඩාංකත් අරයත් සොයන්න. ඒක ලියපු ගමන් ඔයාලට මේ ගානේ තියෙන එක වැරද්දක් එකවරම අහුවෙන්න ඕනේ. මේක ලියපු ගමන් පුතේ මේ ගාන තුල පවතින එකම එක වැරද්දක් එකවරම අහුවෙන්න ඕනේ. මොකද පළවෙනියටම අහුවෙන්න ඕනේ වැරද්ද. මම කිව්වා වෘත්තයක සමීකරණයේ x වර්ග පද හා y වර්ග පද පැවතිය යුතුය. හැබැයි ඒ වාගේ සංගුණක සමාන වෙන්න ඕනේ. ඒ නිසා මේක 2යි x වර්ගය නම් මේක 3යි y වර්ගය වෙන්නම බෑ. මේකත් 2යි y වර්ගයම වෙන්න ඕනේ. මතකද ඒක? ලියද්දි මතක් වුණානේ හොඳ ළමයි. එහෙනම් ඔන්න මේ ගාන වෙනස් කරන්න. හරි. ඊළඟට මේ ගානේ අපිට සමීකරණය දැන් අපි එකවරනේ ලිව්වේ. එහෙනම් ආයෙ පාරක් මේ සමීකරණේ වරදිනවා නම් වරදින්න පුළුවන් එක තැනක් තියෙනවා. ඒ වරදින්න පුළුවන් ඊළඟ තැන මොකක්ද? වරදින්න පුළුවන් ඊළඟ තැන මොකක්ද? හොඳට හිතන්න බලන්න. වරදින්න පුළුවන් ඊළඟ තැන තමා මම අර කලින් ගැටලුවේ සාකච්ඡා කරා මේක සුළු කරගෙන යද්දි r වලට r වර්ගය සඳහා ඍණ උත්තරයක් ලැබෙනවා නම් මේ සමීකරණේ වැරදි සමීකරණය. r වර්ගය සඳහා මේක සුළු කරගෙන යද්දි ඍණ උත්තරයක් එනවා නම් අනිවාර්යෙන් මේක වැරදි සමීකරණය. ඒකත් හිතේ තියාගන්න. දැන් අපිට සමහරට මේක වැරදි වෙන්න පුළුවන්. නමුත් මම මේ කියලා දෙන්නේ ගානක්නේ. එතකොට මම කියනවා ගාන හදන්නත් කලින් මෙහෙම කරලා මේ උත්තරයක් આવොත් මේ සමීකරණේ වැරදි. පැහැදිලිද? නමුත් අපි හදාගෙන යන ඕන දෙයක් වෙන්න. එහෙනම්
ඔන්න පළවෙනියටම ඔයා කරනවා මොකද්ද? දැන් ඍණ g ඍණ f නේ හොයන්න ඕනේ. ඔයා පළවෙනියටම කරනවා මොකද්ද? 2g x වල අගය සමානයි කාටද? 7යි x. එහෙනම් මොකද්ද වෙන්නේ? g වල අගය සමානයි 7 බෙදීම 2යි කියලා ලිව්වා. මේක ලිව්ව ගමන් මතක තියාගනින් පුතේ මේක වැරදි. එහෙනම් g වල අගය 7 බෙදීම 2යි කියලා ලිව්වොත් ඒක අනිවාර්යයෙන්ම වැරදි. ඇයි මේක වැරදි? පුතේ මේක වෘත්තයක සමීකරණයේ සාධාරණ ආකාරයටද තියෙන්නේ? නෑ. ඇයි? වෘත්තයක සමීකරණයේ සාධාරණ ආකාරය තමයි x වර්ගය ධන y වර්ගය ධන 2g x ධන 2y fy ධන c සමානයි බිඳුව ආකාරය. හැබැයි මේකේ තියෙන ඒ ෆෝමැට් එකට නෙමෙයි 2x වර්ගය ධන 2y වර්ගයේ ෆෝමැට් එකට. පැහැදිලිද? ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම මේ විදිහට ලිව්වා නම් වැරදි කියලා දාගන්න. වැරදි කියලා දාගෙන අපි හරි විදිහට ලියනවා. හරි විදිහට ලියන්න නම් මේ සමීකරණයම පුතේ අපිට දෙකෙන් බෙදන්න වෙනවා. එහෙනම් මේක හරි විදිහට ලියන්න නම් මේ සමීකරණයම ඔයාලට දෙකෙන් බෙදන්න වෙනවා. මේ සමීකරණයම ඔයාලා දෙකෙන් බෙදුවම x වර්ගය ධන y වර්ගය ධන 7 බෙදීම 2 වතාවක් x මේක දෙකෙන් බෙදුවම ඍණ 3y ධන 4 සමානයි බිඳුව කියලා ලැබෙනවා. මේක තමා වෘත්තේ අපි අර කතාවට ගලපන්න පුළුවන් සමීකරණය. ඒ කියන්නේ මේක වෘත්තයේ සමීකරණයක් නෙමෙයිද? මේක වෘත්තයේ සමීකරණයක් තමයි. හැබැයි ඒක අපේ අර සම්මත ආකාරයට නෑ. සම්මත ආකාරයට නොමැති නිසා මේක භාවිතයෙන් කේන්ද්‍රයේ ඛණ්ඩාංක හොයන්නවත් අරේ හොයන්නවත් බෑ. ඒ නිසා මේක දෙකෙන් බෙදලා ඒක සම්මත ආකාරයට පත් කරගන්න ඕනේ. දැන් මේ සම්මත ආකාරයට පත් කරගත්ත සමීකරණයේ භාවිතයෙන් කේන්ද්‍රයේ ඛණ්ඩාංක අරේ හොයන්න පුළුවන්. අරේ වර්ගයට ඍණ උත්තරයක් ආවොත් මේ සමීකරණය වැරදි කියලා අපි අතහැරලා දාමු. ඒක වෙනම කතාවක්. හරි. දැන් එහෙනම් මොකද්ද තර්කය? 2g x වල අගය 7 බෙදීම 2යි x වලට සමානයි. එහෙනම් g වල අගය පුතේ 7 බෙදීම 4යි. ඒ නිසා ඍණ g වල අගය ඍණ 7 බෙදීම 4යි. ඔන්න එහෙනම් එකවරම කේන්ද්‍රයේ x ඛණ්ඩාංක හොයා ගත්තා. ඔය විදිහටම 2යි fy වල අගය ඍණ 3යි y ට සමානයි. එහෙනම් f වල අගය ඍණ 3 බෙදීම 2ට සමානයි. එහෙනම් එතකොට පුතේ f වල අගය ඍණ 3 බෙදීම 2යි. එහෙනම් ඍණ f වල අගය ධන 3 බෙදීම 2යි. එහෙනම් ඍණ f වල අගය ධන 3 බෙදීම 2යි නම් අපිට ඒ භාවිතයෙන් වෘත්තයේ අරය හොයන්න කේන්ද්‍රය හොයන්න පුළුවන්. එහෙනම් කේන්ද්‍රයේ අගය ඛණ්ඩාංක අපිට සොයා ගන්න පුළුවන් පුතේ ඍණ 7 බෙදීම 4කම ධන 3 බෙදීම 2යි. හරි. ඊට පස්සේ අපි අරය හොයන්න පිවිසෙනවනේ. එහෙනම් අරයේ අගය සමානයි අපි කිව්වා r වලට. මං කිව්වා මේක සුළු කරගෙන යද්දි පුතේ මම මේක නිකන් දුන්න ගානක් නේ. යම් විදියකින් r වර්ගයට ඍණ උත්තරයක් ආවොත් ඒ ගාන වැරදි. පැහැදිලිද? r වර්ගයට ඍණ උත්තරයක් ආවොත් ඒ කියන්නේ අර සමීකරණය දීලා තියෙන ක්‍රමය වැරදි. r වර්ගය හොයලා මිමුක මුලින්ම. g වර්ගය ධන f වර්ගය ඍණ r වර්ගය සමානයි c ට. එතකොට g වර්ගය කියන්නේ පුතේ 7 බෙදීම 4යිනේ. ඒ කියන්නේ 49 බෙදීම 16යි. f කියන්නේ ඍණ 3 බෙදීම 2යි. එහෙනම් f වර්ගය කියන්නේ 9 බෙදීම 4යි. පැහැදිලිද? සුළු කරන්න පහසුවට මේ 9 බෙදීම 4 කියන එක ඕනනම් 4න් වැඩි කරලා 16යි 9යි 18යි 27යි 30යි කියලාම එකපාරම ලියන්න පුළුවන්. එතකොට පොදු හරය ගන්න පහසුයි. ඍණ r වර්ගය සමානයි c. දැන් c වලට අගයන් දෙකක් තියෙනවනේ මෙතන. එක්කෙනෙක් 8 කියලා ගන්නවා අනිත් කෙනා 4 කියලා ගන්නවා. හරි කවුරු ගන්න එකද නිවැරදි පුතේ? 8 කියන්නේ සම්මත සමීකරණයේ ආකාරය නෙමෙයි. ඒක වෘත්තයක සමීකරණය තමයි. හැබැයි සම්මත ෆෝමැට් එකට නෑනේ. සම්මත ෆෝමැට් එක කියන්නේ මොකද්ද? x වර්ගයේ ධන y වර්ගයේ ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුවයි. එහෙනම් ඒ ෆෝමැට් එකට පත් කරේ මේකනේ. එහෙනම් මෙන්න මෙතන c බලාගේ 4යි. ආදේශ කරා. 4යි. සුළු කරන්න පහසුවට මේක 4 නැතුව පොදු හරයේ 16ම ගත්තොත් කීයද? 16යි 16යි 32යි 64යි කියලා ලියන්නත් පුළුවන්. ඒත් 4ම තමයි. එහෙනම් මේක සුළු කරාම r වර්ගය සමානයි
මේ දෙන්න එකතු කරාම කීයක් එනවද පුතේ? එකක් මෙහාට ගත්තාම 50යි. 50ට 35ක් එකතු වුණාම 85යි. මෙයා එහා පැත්තට ගත්තාම 64යි. බෙදීම 16යි. මේක සුළු කරාම මෙන්න මේකේ වර්ගමූලය ගත්තාම r වලට උත්තරයක් අපිට ලැබෙනවා. එහෙනම් r වලට ලැබෙන්නේ ධන උත්තරයක් යට 4යි. මේ දෙන්න සුළු කරාම කීයද? 15ට 4 එකතු වුණාම 21යි. එහෙනම් 21 වර්ග මූලය. පැහැදිලිද? ඔන්න ඔය විදිහට තමයි උත්තරේ ලැබෙන්නේ. හරි. එහෙනම් ඔන්න අපි ඊළඟ උදාහරණේ මට මතක හැටියට මේක තුන්වෙනි උදාහරණ වෙන්නේ නැති සාකච්ඡා කළා. මේක හදාගෙන යද්දි යම් තැන්වල සුළු කිරීම වැරදි වෙන්න පුළුවන්. නමුත් ඒවා හිතන්න එපා. මට මෙතනදී සුළු කිරීම නෙමෙයි කියලා දෙන්න ඕනෝනේ. මේ ගාන හදන රටාව. ඒ රටාව විතරක් තේරුම් ගත්තා නම් මගේ දරුවෝ හොඳටම ඇති. මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි පුතේ මෙතනදී අර වෘත්තයක සමීකරණයේ මොන විදිහට දීලා තිබුණත් g වල අගය f වල අගය c වල අගය අපි ලබා ගන්නවා නම් ආන්ගේ වෘත්තයේ සමීකරණය x වර්ගයේ ධන y වර්ගයේ ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව කියන සම්මත ආකාරයට පරිවර්තනය කරන්නම ඕනේ. පැහැදිලිද? එහෙනම් ඒ සියල්ලම තේරුම් ගත්ත මගේ දරුවෝ අපි යොමු වෙමු ඊළඟ උදාහරණයට. හරි. ඊළඟ උදාහරණයට ලියා ගන්නකො තර ලකුණක් දාලා. වෘත්තයක සමීකරණය භාවිතයෙන් නැත්නම් වෘත්තයක සාධාරණ සමීකරණය භාවිතයෙන් කේන්ද්‍රය ඍණ 2,3ද කේන්ද්‍රය ඍණ 2,3ද අරය ඒකක 5ක්ද කේන්ද්‍රය ඍණ 2,3ද අරය ඒකක 5ක්ද වන වෘත්තයේ සමීකරණය ගොඩනගන්න. පැහැදිලිද? මොකක්ද මේ ගානේ තිබ කුණුහරුප කතාව? ඒ කියන්නේ පුතේ අර වෘත්තයක සාධාරණ සමීකරණයේ තියෙනව නේද? ඒ කියන්නේ මොකද්ද? x වර්ගය ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව. අන්නේ ෆෝමැට් එක භාවිතා කරලා කේන්ද්‍රය ඍණ 2,3යි අරය 5යි වෙච්ච වෘත්තයක සමීකරණය ගොඩනගන්න කියලා කියන්නේ. ඒ කියන්නේ අර ප්‍රථම මූල ධර්මවත් වෘත්ත ඇඳ ආවත් එහෙම ඔට්ටු වෙන්නේ නැතුව අර සමීකරණයේ භාවිතයෙන් ගොඩ දාපන් කියලායි කියන්නේ. ඒක මගේ දරුවන්ට තේරුණාද? හරි. තේරෙන්නත් පුළුවන්, නොතේරෙන්නත් පුළුවන්. නමුත් මේ පැහැදිලි කිරීම මම පොඩි වෙලාවකින් කරනවා. ඒක ගත්තාම ඔයාට ඕන ගානක් මේ විදිහට අහන ඒවා ගොඩ දාන්න පුළුවන්. හරි. ඔන්න බලන්න අපි පිළිවෙලට හදමු. මොකද්ද පුතේ මෙයාගේ කේන්ද්‍රය කියලා අපිට කතුවරයා කියන්නේ? එහෙනම් මෙන්න මෙයාගේ කේන්ද්‍රය කියලා අපිට කතුවරයා කියනවා ඍණ 2,3යි. කේන්ද්‍රය කියන්නේ කවුද? ඍණ g, ඍණ f. එහෙනම් මේ ඍණ g, ඍණ f වල අගය නේද ඍණ 2,3ට සමාන වෙන්නේ. ඒ කියන්නේ ඍණ g වල අගය සමානයි ඍණ 2ට, ඍණ f වල අගය සමානයි 3ට. ඔන්න තර්කය. පැහැදිලිද? මෙන්න මේ කතාව තමයි ඔය කියන්නේ. කේන්ද්‍රය ඍණ 2,3යි කියන එකේ තේරුම ඍණ g, ඍණ f වල අගය ඍණ 2,3ට සමානයි කියන එක. මේක සුළු කරාම පුතේ අපිට ඍණ g වල අගය ඍණ 2යි නම් g වල අගය සමානයි 2යි කියලා ගන්න පුළුවන්. f වල අගය සමානයි ඍණ 3යි කියලා ගන්න පුළුවන්. කොහොමද ගන්න පුළුවන්? g වල අගය 2යි කියලා ගන්න පුළුවන්. f වල අගය ඍණ 2යි කියලා ගන්න පුළුවන්. ඔන්න ඒ කට්ටිය හරිද? එහෙනම් g වල අගය 2යි කියලා හොයාගත්තා. f වල අගය ඍණ 3යි කියලා හොයාගත්තා. හරි. ඊළඟට තව දත්තයක් දීලා තියෙනවනේ මොකද්ද? අරය. අරය කියන්නේ r. එහෙනම් අරය සමානයි r ට r වල අගය 5යි. හැබැයි අපි දන්නවා g වර්ගය ඍණ f ධන f වර්ගය ඍණ r වර්ගය සමානයි නේද c ට? ඔක නේද c? එහෙනම් g වර්ගය කියන්නේ කීයද? g වල අගය 2යි. එහෙනම් 2 වර්ගය කියන්නේ 4යි ධන. f කියන්නේ කීයද? ඍණ 3යි. f වර්ගය කියන්නේ 9යි. ඍණ r වල අගය 5යි. එහෙනම් මෙතෙන් දෙනවා 25යි. සමානයි c ද? c. ඔන්න ඔහම නේ දෙන්නේ. හරි. මේක සුළු කරාම c වල අගය එනවා පුතේ ඍණ 12ක් කියලා. c වල අගය ඍණ 12ක් කියලා එනවා. හරි. ඔන්න c වල අගය 12ක් කියලා ආවා. එහෙනම් c වල අගය දන්නවා, g වල අගය දන්නවා, f වල අගය දන්නවා. එම නිසා
එම නිසා වෘත්තයේ සමීකරණය. ඒ නිසා වෘත්තයේ සමීකරණය හොයන්න පුළුවන්. මොකද්ද ෆෝමැට් එක? x වර්ගය ධන y වර්ගය ධන 2යි gx ධන 2යි fy ධන c සමානයි බිඳුව. මේක තමයි වෘත්තයේ සමීකරණයේ ෆෝමැට් එක. ඒකත් හරිද? හරි. එහෙනම් x වර්ගය ධන y වර්ගය. හරි. ජීවලාගය කීයද? ඍණ ජීවලාගයද මෙතෙන්ට දාන්න ජීවලාගයද? ඍණ ජී අදාළනේ ජීවලාගය. ජීවලාගය දෙකක් නිසා 4යි x. f ලාගයද දාන්න ඍණ f ලාගයද? f ලාගය ඍණ 3යි. ඒ කියන්නේ ඍණ 6යි y. c ලාගය ඍණ 12යි සමානයි බිඳුවයි. මෙන්න මේක තමයි එහෙනම් පුතේ ඔය අපි කියන වෘත්තයේ සමීකරණය වෙන්නේ. මෙන්න මේ පරිද්දෙන් එහෙනම් අපිට වෘත්තයේ සමීකරණය ගන්න පුළුවන්. පැහැදිලිද? මේක ඕනනම් තවදුරටත් සුළු කරගෙන ගිහිල්ලා ඔයාලට හොයාගන්න පුළුවන් මේ මෙතන කියන කතාව හරිද වැරදිද කියලා. හරි. ඔන්න දැන් අපි කෙටියෙන්ම අවබෝධයක් ගත්තා වෘත්තයක සමීකරණයත් හොයන විදිහට මෙන්න මේ වගේ දැනුම් සම්භාරයකින් මෙතනදී කලේ කේන්ද්‍රය දන්නවා නම් ජීවලාගයත් f ලාගයත් හොයන්න පුළුවන්. අරය දන්නවා නම් c ලාගය හොයන්න පුළුවන්. ජීවලාගය f ලාගය c ලාගය භාවිතා කරලා වෘත්තයේ සමීකරණය ගොඩනගන්න පුළුවන්. මේ සියල්ලගෙන්ම වෘත්තයේ සමීකරණය පිළිබඳ තමයි ඔයාලට අවබෝධයක් ලබලා දුන්නේ. හැබැයි මේ වෘත්තයක සමීකරණය පිළිබඳ අවබෝධයක් ලබාලා දෙන්න අපි උදාහරණ විදිහට විවිධ ගණන් භාවිතා කරා. ඒ විවිධ ගණන් වලදී විවිධ පැති තමයි ඔයාලට ආවර්ජනය කරන්න. මෙහෙම නම් මෙහෙමයි. මෙහෙම නම් මෙහෙමයි. මෙහෙම නම් මෙහෙමයි. එතකොට මේ සියල්ලම මනාව තේරුම් ගත්තාම කිසි තැනක පැටලිල්ලක් නම් වෙන්නේ නෑ. ඕනෑම ගානක් කතුවරයා විභාගෙ දුන්නත් අපිට ඒක තනියම හදන්න පුළුවන් වෙනවනේ පුතේ. ඒ නිසා අපි තව උදාහරණ කීපයක් සලකලා බලමු. හැබැයි මේ සියල්ලගේම අරමුණ අමාරු නෑ වෘත්තය ලේසි හරියට වැඩ කරොත් උඹට පුළුවන් පුතේ කියන සංකල්පය ඇති කරවන්න තමයි මේ ඔට්ටු වෙන්නේ හැම වෙලේම. පුතේ ඊළඟට මේ සටහනකට අදාළ කාරණා ටිකක් තමයි කියලා දෙන්න යන්නේ. පැහැදිලිද? ඒ සටහනට ඕනේ කාරණා ටික කියලා දීලා ඉවරලා අපි තවත් ගණන් හදාගෙන යනවා. පැහැදිලිද? ඒ නිසා මේ සටහනට ඕනේ කාරණා ටික කියලා දෙන්න කලින් මම ඔන්න වෘත්තයක් එන්ද කියලා හිතන්න මේක වෘත්තයක් කියලා හිතන්නේ. හරි. දැන් බලන්න. මේක සමීකරණය මම ගන්නම් x වර්ගය ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව. එහෙනම් මේ වෘත්තයේ සමීකරණය මේක නේද? පැහැදිලිද? හරි. දැන් මේ වෘත්තයේ සමීකරණය මේක නම් අර සරල රේඛාව පාඩමේ දැනුම මතක් කරගෙන යනකොට මම හිතනවා පුතේ මේ වෘත්තය මත මෙන්න මෙතන ලක්ෂයේ ඛණ්ඩාංක x බා, y බා. පැහැදිලිද? මේ වෘත්තයේ මත ලක්ෂයක් තමයි x බා, y බා. එහෙනම් x බා, y බා වෘත්තය මත බැවින් මොකද්ද මේ x බා, y බා කියන කෙනා වෘත්තය මත බැවින් මොකද්ද වෙන්න ඕනේ? මෙන්න මේ විචල්්‍ය x තියෙන තැන් වලටත් y තියෙන තැන් වලටත් x බා, y බා ආදේශ කරාම තෘප්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ x තියෙන තැනට x බා ආදේශ කරනවා. එතකොට ඒක x බා වල වර්ගය ධන විචල්්‍ය y තියෙන තැනට y බා ආදේශ කරා y බා වල වර්ගය ධන 2g x කියන්නේ විචල්්‍යයන් එයා වෙනුවට x බා. පැහැදිලිද? ධන 2f y වෙනුවට y බා ධන c සමානයි බිඳුවයි. ඕක තමයි කියන්නේ වෘත්තයේ පරිධිය මත ලක්ෂයක ඛණ්ඩාංක මගින් වෘත්තයේ සමීකරණය තෘප්ත වෙනවා කියලා. මොකද්ද ඒ කියන්නේ? වෘත්තයේ පරිධිය මත ලක්ෂයක ඛණ්ඩාංක මගින් වෘත්තයේ සමීකරණය තෘප්ත වෙනවා කියලා අපි අධ්‍යයනය කරන්නේ මේක. පැහැදිලිද? හරි. තවදුරටත් විස්තර කරමු. අපි හිතමු මේ වෘත්තයේ මත ලක්ෂයක් 1,2 කියලා. මේ වෘත්තයේ මත ලක්ෂයක් 1,2. ඕක ගානකට ඇප්ලයි කරන්නේ කොහොමද? 1,2 වෘත්තය මත බැවින්
එහෙනම් මේ 1,2 ලක්ෂයත් වෘත්තය මත නම් මේ 1,2 කියන එකත් අර වෘත්තයේ සමීකරණයට ආදේශ කරාම තෘප්ත වෙන්න ඕන නේද? ආදේශ කරන්න. එහෙනම් 1 වර්ගයේ ධන 2 වර්ගයේ ධන 2g වතාවක් 1 ධන 2f වතාවක් 2 ධන c සමානයි 0යි. ඕක තමයි ඔය කියලා දෙන්න යන්නේ පැහැදිලි කාරණේ. තේරුණාද? හරි. සටහන කියලා ලියා ගන්න පුතේ. සටහන. වෘත්තයක පරිධිය මත ලක්ෂයේ වෘත්තයක පරිධිය මත ලක්ෂයක ඛණ්ඩාංක මගින් වෘත්තයේ සමීකරණය තෘප්ත විය යුතුය පැහැදිලිද? තෘප්ත විය යුතුයි කියන කතාව සරල රේඛාව පාඩමේදී අපිට අහු වුණා. ඒ නිසා නැවත ඒක කියන්න අවශ්‍යතාවයක් නැහැ. එඳ ගන්න පුතේ වෘත්තයත් ඛණ්ඩාංක ටික ලකුණු කරගන්න. ලකුණු කරලා ඉවරලා මේ විස්තරය ලියා ගන්න. මේ විස්තරය ලියා ගත්තාම ඔයාට ඔය මම කියන කතාවෙන් මොකක්ද තේරුම් ගන්න පුළුවන් කියන එක අවබෝධයක් වෙනවා. පැහැදිලිද? එහෙනම් මේ සටහනෙන් මම බලාපොරොත්තු වෙන්නේ මීට පස්සේ තියෙන ගණන් වලට පදනමක් හදාගන්න. ඒ පදනම තමයි ලම් ලක්ෂයක් වෘත්තයේ පරිධිය මත නම් තියෙන්නේ. ආන්ගේ ඛණ්ඩාංක ඒ ලක්ෂයේ ඛණ්ඩාංක වෘත්තයේ සමීකරණයට ආදේශ කරාම තෘප්ත වෙන්න ඕනේ කියන එක. පැහැදිලිද මගේ දරුවනේ? හරි. එහෙනම් ඔන්න අපි වෘත්තයේ පාඩමේ යම් සිද්ධාන්ත කොටස් සාකච්ඡා කරගෙන ගියා. මේ පාඩම අපි පුළුවන් ඉක්මනට අවසන් කරනවා ඔයාලට සාකච්ඡා කරලා ඉවරලා. එතකොට මේ පාඩම පුළුවන් උපරිම අවම කාලයක් භාවිතයෙන්. හැබැයි සියලුම සිද්ධාන්ත පැහැදිලිව හොඳට ගණන් හදලා අපි පැහැදිලි කරනවා. නමුත් ඔයා තුල තියෙන ඕන හොඳ උනන්දුවක් පුතේ. ඒ උනන්දුව තියනවා නම් තමයි අපිට ඉක්මනින්ම මේ පාඩම ඉවර කරන්න පුළුවන් වෙන්නේ. මම මේ පාඩම ඉවර කරද්දී ඒක දැනුමෙන් ඔයාලට විභාග ගණන් හදන්න පුළුවන් වෙන්නේ. හැබැයි ওই කාරණා දෙකම සිද්ධ නොවුනොත් වැඩක් නැහැ. දැන් එක දිගට ගෙදර ඉන්නකොට ඔයාලට මේ පාඩම් වැඩ කටයුතු කොච්චර කරත් ඔයාලගේ උනන්දුව ටික අඩු වෙන එක වෙන්නේ. පොදුවේ ඒක මනුස්ස ගුණධර්මයක්. මනුස්ස ගුණධර්මයක් නෙවෙයි මනුස්ස ස්වභාවයක් පුතේ. පැහැදිලිද? ඒ නිසා ඒ මනුස්ස ස්වභාවය තමයි එක දිගට එකම විදිහකට ඉන්නකොට උනන්දු අඩු වෙනවා. නමුත් අපි ඊට වඩා වෙනස් චරිත වෙන්න ඕනේ. වෙනස් චරිත වෙන්න නම් ඔයාලා අදට කරාට වඩා විනාඩි 5ක වැඩ කටයුත්තක් හරි හෙට කරන්න. අද අධ්‍යාපනය වෙනුවෙන් වැය කළේ යම් කාලයක්ද හෙට ඊට වැඩිය හරි කාලයක් වැය කරන්න. පැහැදිලිද? ටීවී බලන්න, රවුම් ගහන්න, නිදා ගන්න, ඔය කාලයන් ඔයකට වෙන් කරපු කාලයන් අවම කරගන්න පුතේ. අධ්‍යාපනය වෙනුවෙන් මෙහෙ වෙන්න. මේ පාර විභාගෙ ලියන දරුවනේ ඔයාලට තව බොහොම සීමිත කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ සීමිත කාලය තුලදී ලොකු ප්‍රයෝජනයක් ලබා ගන්න ඕන නිසා පුතේ එක දිගට වැඩ කටයුතු කරගෙන යන්න ඔයාලට ආශිර්වාද කරනවා.